වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගිය කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්. මමරුවනිකා කුමාරදාස ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. රාජාංගනයේ පාසල් සිසුවෙක් කොරෝනා ආසාදිත වීම හේතුවෙන් තවත් සිසුන් 70ක් ස්වයං නිරෝධායනයට. කන්දකාඩු පොකුරේ ආශ්‍රිතයෙක් හබරාදුවෙන් හඳුනා ගනී. පිටිපන පාතාල අවිතොගේ තවත් ගිනි අවි දෙකක් පොලිස් නිවසකින් හමු වෙයි. වැව් සොරවුවක සැඟ වූ ජීව උණ්ඩ 750කුත් සොයා ගනී. පොලිස් වෙඩි ප්‍රහාරයකින් අඟුලානේ පුද්ගලයෙකු මිය යාම ගැන පරීක්ෂණයක්. ආරක්ෂක ලේකම්තුමාගේ නියෝගය යටතේ වැඩ බලන පොලිස්පතිතුමා විසින් විශේෂ විමර්ශනයක් පැවැත්වීම සඳහා ගල්කිස්ස කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා. මාධ්‍යට අත තැබූ රංගජීවගේ ගණන් බසි. යම් අපහසුතාවයක් වුණා නම් මම අවංකවම කනගාටු වෙනවා. ගාලු පාරට ගැලූ මුහුදුරළ. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන් ඇසුරු කළ පාසල් දරුවෙකු ඇතුළු තවත් 5 දෙනෙකුට කොවිඩ් ආසාදිත වීමත් සමග දෙවේනේ ප්‍රදේශ රැසක පුද්ගලයන් 700ක් පමණ ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. යුද හමුදාපති ලොතනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ කන්දකාඩු පොකුරේ ආසාදිතයන්ගේ සියලු ආශ්‍රිතයන් හඳුනාගෙන අවසන් බවයි. මෙරටින් පළමු COVID-19 ආසාදිතයා වාර්තා වූ පසුගිය මාර්තු මාසයේ සිට මෙතෙක් දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව ලෙස ආසාදිතයන් 300ක් ඊයේ වාර්තා වුණා. ඒ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් 283ක් එම මධ්‍යස්ථානයේ ආසාදිතයන් ළඟින් ඇසුරු කළ පුද්ගලයන් 3 දෙනෙක්, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක්, ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයන් 9ක්, එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට පැමිණි 3 දෙනෙක් සහ පාකිස්තානයේ සිට පැමිණි පුද්ගලයෙක් වශයෙන්. ඒ අනුව ඊයේ දිනේ අවසන් වන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් COVID-19 ආසාදිතයන් 340 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඊයේ වාර්තා වූ COVID-19 ආසාදිතයන් අතරට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දේශන සඳහා සහභාගී වූ යුද හමුදා සමාජිකයෙකු සහ ඔහුගේ දරුවන් දෙදෙනාද වනවා. ඒ අනුව රාජාංගනයේ ප්‍රදේශයේ පදිංචි අදාළ යුද හමුදා සමාජිකයා ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා අංගොඩ ජාතික බෞන රෝග විද්‍යායතනයට ඇතුළත් කෙරුණා. එක ළමයෙක් වයස 11ක් පමණ පස්වන ශ්‍රේණිය ඉගෙන ගන්න ළමයෙක්, අනිත් ළමයාට වයස අවුරුදු 1.5ක් පමණ වෙනවා. මේ ප්‍රදේශයේ ට්‍රැක් 1 කියන ප්‍රදේශයේ තියෙන පාසලක තමයි මේ ළමයා ඉගෙන ගන්න. එතන මෙයාගේ පන්තියේ ඉන්නේ ළමයි 70ක පමණ සංඛ්‍යාවක්. මේ 70 මේ වන විටත් අපි හොයාගෙන නිවෙස් වල නිරෝධායනට මේ වෙනදාත් ලක් කරලා ඉවරයි. තුන්වෙනිදා සමස් භාගයේ පැවැත්වෙන මේ මරණ ගෙදරට 150ක පමණ සංඛ්‍යාවක් පැමිණලා තිබෙනවා. ඒ 150වම අපි හොයාගෙන තියෙනවා. ඒ 150ට අපි ස්වයං නිරෝධායන ලක් කරන්න අපි මේ වෙනකොට කටයුතු සිද්ධ කරලා තිබෙනවා. අදාළ යුද හමුදා සමාජිකයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරී අවසන් කර රාජාංගනයේ ප්‍රදේශයේ සිය නිවසට පැමිණැත්තේ පසුගිය දෙවනිදා. ඔහු ඥාති නිවසක අවමංගල්‍ය උත්සවයක් සඳහාද සහභාගී වී ඇති අතර දරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් අධ්‍යයන කටයුතු සඳහා පාසලට ගොස් ඇති බවද වාර්තා වනවා. රාජාංගනයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණී එච්.ආ. බේරත්න මහත්මිය සඳහන් කළේ ඒ අනුව අදාළ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ පුද්ගලයන් පාසලේ ගුරුවරුන් සහ සිසුන් පිරිසක්ද නිරෝධායනයට යොමු කළ බවයි. මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු වන ගාල්ල හබරාදුව හීනටිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු COVID-19 ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. පසුගිය පළමුවැනිදා කන්දකාඩු සිට සිය නිවසට පැමිණි ඔහුගේ PCR පරීක්ෂණය මගින් COVID-19 ආසාදිත බවට තහවුරු වීමෙන් අනතුරුව IDH රෝහල වෙත යොමු කිරීමට පියවර ගැනුණා.
ඔහුගේ බිරිඳ ගුරුවරියක් වන අතර ඇය සහ ආසාදිත පුද්ගලයාගේ මව මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඔවුන්ගේ PCR පරීක්ෂණ හෙට දිනේදී සිදු කිරීමට නියමිතයි. මේ අතර COVID-19 ආසාදිත කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවගේ ආශ්‍රිතයන් බවට හඳුනා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කර සිටි පුත්තලම ප්‍රදේශයේ 29 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කර තිබෙනවා. මේ අතර COVID රෝග ලක්ෂණ සහිතව මුන්දලම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හලාවත රෝහල වෙත මාරු කර ඇවීමේදී ජීවිතාක්ෂයට පත් වූ තරුණයාට COVID-19 ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් ඔහුගේ මවද PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවරගත් බවයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරිය සඳහන් කළේ. දැනට කියන්න තියෙන විශේෂම දේ අපි මේ සියලුම පුද්ගලයන් හඳුනාගෙන ඒ අය නිරෝධායනයට යොමු කරලා තියෙනවා. අවශ්‍ය අවස්ථාවලදී අපි PCR පරීක්ෂණ සඳහා මේ අය යොමු කරලා තියෙනවා. තාම අපිට වාර්තා ලැබී නැහැ. ඒකට මේ අය සමාජයට යන එක අපි සෑම අතින්ම සීමා කරලා තියෙනවා. මූලිකවම අපි මෙතනදී බය වෙලා කලබල වෙලා ආයතන වසා දාලා පාසල් වසලා දාලා එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මූලිකවම කරන්න ඕන අපිට මුලින් ඉඳලම කියලා දෙන ආරක්ෂිත ක්‍රම අපි අනුගමනය කරනවා නම් අපිට බියවීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අතර කන්දකාඩු මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වන පුද්ගලයන් හමුවීමට ගිය ගම්පහ දිස්ත්‍රික්කයේ වෙසෙන පුද්ගලයන්ගේ ලිපිනයන් 34ක් කටුනායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් නිකුත් කර තිබෙනවා. එම කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අදාළ ආශ්‍රිත ලිපිනයන්හි පදිංචි පුද්ගලයන් පිළිබඳ විමසිල්ලෙන් කටයුතු කරන ලෙසයි. අපගේ සුපිරි අවිය තමයි නිරෝධායනය. නිරෝධායනය කරලා අපිට අවශ්‍ය නම් PCR නොකර ඉන්න පුළුවන්. අවශ්‍ය කාල සීමාව නිරෝධායනය කරාම. නමුත් PCR කළා අපිට නිරෝධායනය නොකර ඉඳීමේ හැකියාවක් නැහැ. අපිට විශ්වාසයක් තියෙනවා මේ අර පොකුරු පාලනය කළා වගේ මෙම පොකුරත් අපිට පාලනය කරගත හැකියි. මේ අතර වෙලිකඩ බන්ධනාගාරයෙන් ඊයේ වාර්තා වූ COVID-19 ආසාදිත රඳවියා එම බන්ධනාගාරයේ කරන බෑමේකු ලෙස කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. ඒ අනුව එම බන්ධනාගාරයේ නිලධාරීන් 170කට ආසන්න පිරිසක්ද ඔහුගෙන් සේවය ලබාගෙන ඇති අතර ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතයි. මේ පුද්ගලයා බන්ධනාගාරයට එන්නේ 27 වෙනිදා. පළවෙනිදා මොහුට නඩුවක් තිබෙනවා කොළඹ. ස්කයිප් තාක්ෂණය අනුව තමයි සාවි කටයුතු කරන්නේ සම්බන්ධව. ඔහු සමග 27 වෙනිදා සහ 4 වෙනිදා දක්වා කාලපරාසයේ හිටපු අයවලු තමයි ඉස්සෙල්ලාම අපි බන්ධනාගාරය තුලදී PCR පරීක්ෂණ වලට භාජනය කරා. එතකොට ඒ කට්ටිය ඔක්කොම කොයි දාසාදිනේ නූ බවට තහවුරු වෙනවා. ඒ බන්ධනාගාරයේ ටෙස්ට් කරපු කට්ටියගෙන් 204 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක්. නැවත අපි පූනානි ශ්‍රී ලංකා යුද හමුදාව තුල පවත්වාගෙන ලබන නිරෝධායන මධ්‍යස්ථානයකට උන් යොමු කරනු ලැබුවා. මේ අරංගිය අයවලුන් යුද හමුදා පරිශ්‍රයක් වුණත් බන්ධනාගාර නිලධාරීන් යටතේ තමයි නිරෝධායන ලක් කිරීමට කටයුතු කරනු ලැබුවේ. වෙනත් බන්ධනාගාර වලට යවපු ඉතුරු 242 දෙනා මේ ආකාරයෙන්ම වහාම නිරෝධායන කටයුතු වලට නියැලීමට අපි කටයුතු කරනු ලැබුවා. තවත් රැඳවියන් 62 දෙනෙකු අධිකාරණ වලින් ලබා දුන් නියෝග මත නික්ම යන කණ්ඩායම. ඉතින් මේ නික්ම ගියපු කණ්ඩායමත් වහාම නිවාගෙන නිරෝධායනට ලක් කළා. වුන් නිරෝධායන වෙමින් ඉන්න ස්ථාන දෙක. මේ පවතින COVID-19 තත්ත්වය සම්බන්ධයෙන් හිරු TV පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතා පළ කළ අදහස්. මේ කන්දකාඩු පොකුර පැහැදිලිවම දෙවැනි රැල්ලක ආරම්භයක්ද එහෙම නැත්නම් ආරම්භය පිළිබඳ කිසියම් ආකාරයක වෙඩිමුරයක්ද? ඔබ කිව්ව දෙවෙනි එක තමයි මම හිතන්නේ නිවැරදි. පහුගිය මාස 4 තුල අපි මේක කළමනාකරණය කරගත්ත විදිහට අපි කටයුතු කරොත් මේ අවධානමින් ගැලවෙන්න පුළුවන්. විශේෂයෙන් මේ කන්දකාඩු ප්‍රදේශයේ ඒ වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් ඉගෙන ගන්නවා නම් සහ නාවික පොකුර කියන එක ඉගෙන ගන්නවා නම් අපි දුටු දේ තමයි එකට ගැවසෙන පිරිස් වලට සියලු දෙනාටම වාගේ පැතිරීම සිද්ධ වුණා. 400ක් ඉන්න තැනක 20 කණ්ඩායම් හැටියට හරි නැත්නම් 30 කණ්ඩායම් හෝ 50 කණ්ඩායම් හෝ අඩුම ගන්න 100 කණ්ඩායම් හැටෙන ඒ කණ්ඩායමට විතරයි හැදෙන්නේ. يعني තාක්ෂණය පාවිච්චි කරලා පුළුවන් තරම් දුරස්ථභාවය පවත්වාගෙන තමන්ගේ ගනුදෙනු කරනවා නම් මේ තරම් විදිහට පැතිරෙන්නේ නැති වෙන්න තිබෙද. ඒක අපිට එක පාඩමක් ගන්නවා විශේෂයෙන්ම නාවික පොකුරෙන් සහ කන්දකාඩුමේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන. සමාජයට පැතිරීමේ අවධානමක් නැහැ කියලා කියන්න පුළුවන්. කිසිම දෙයකින් නැහැ කියන්න බෑ. දැන් මෙතන මේ සිද්ධිය ගත්තාම කන්දකාඩු කියන ආයතනයේ ඒක පුනරුත්ථාපන කඳවුරක් වුණාට එතෙන්ට රැඳවියන් බලන් දෙන අය ඉන්නවා, අප ලබාගෙන ගිය අය ඉන්නවා. ඒකට උපදේශනය දෙන්න ආපු කට්ටිය ගිහිල්ලා තියෙනවා. ඒ අය සෞඛ්‍ය ආරක්ෂිතකම පාවිච්චි කරපු බවක් පේන්නේ නැහැ. එළඹෙන 14 වෙනිදා සිට විදේශ රටවල සිට ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා පවසනවා. ඔහු සඳහන් කළේ දැනට නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ සීමා සහිත වීම සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ද නිරෝධායන කටයුතු සඳහා යෙදවිය යුතු බැවින් මෙම තීරණය ගත් බවයි. මේ අද වන විට මෙරට COVID-19 ආසාදිතයන් වාර්තා වන ආකාරයයි.
ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. මොරටුව ලුණාව පාලමසලදී පොලිසිය කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස කොට්ටාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චාලිය සේනාරත්න මහතා පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධව පොලිස් නිලධාරීන් නීතිය අභිබවා කටයුතු කර ඇතනම් ඊට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි. අද අලියම සිදු වූ එම සිදුවීමත් සමග ලුණාව පොලිසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. දවසේ පුවත අඟුලන්න පොලිස් ස්ථානයේ නිලධාරීන් තිදෙනෙකු හදිසි මාර්ගබාධකයක් යොදා මොරටුව ලුණාව පාලම අසලදී ත්‍රිරෝධ රථ දෙකක් පරීක්ෂා කර තිබුණේ අද අලුයම 12:25ට පමණ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ එම ත්‍රිරෝධ රථ දෙකෙහි සිටි පුද්ගලයන් 5 දෙනෙකු අතුරින් අයෙකු පොලිස් නිලධාරීන් දෙසට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කර ඇති බවයි. එහිදී ඇති වූ තත්ත්වය පාලනය කිරීමට යාමේදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා. එක් තැනැත්තෙකු අසල තිබූ විශාල ගලක් පොලිස් නිලධාරියෙකු වෙත එල්ල කිරීමට උත්සාහ කර තිබෙන අවස්ථාවේදී මැඩ පැවැත්වීම සඳහා කටයුතු කර පොලිස් නිලධාරියාට නැවත පහර දීම සඳහා උත්සාහ කර තිබෙනවා එම ගලෙන්. ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරියා විසින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 39 හැවිරිදි සෙව්ද රුපියෙක්. ඔහු තවත් පිරිසක් සමග ත්‍රිරෝධ රථවල නැග දීවර රැකියාව සඳහා යමින් සිටියේදී මෙම සිද්ධියට මුහුණ දී තිබුණා. අපි රසාර යනකොට මෙතන පොලිසිය හිටියා. නෑ උත්තම පස්සේ ලයිසන්ස් ගන්නකම දුන්නා. ඊට පස්සේ ගෙනාවු ගංජා කුඩු දෙන්න කිව්වා. අයියා නම් කිව්වා ගංජා කුඩු බොන්නේ බේන්නේ නෑ. අපි සිගරට් එකක් බොන්නේ අපි යන්නේ රසාරට කියලා. ඊට පස්සේ අයියාට පාරක් ගැව්වා. පොලිසිය හොඳටම බීලා තුන් දෙනාම බීලා. අපි ගා කුඩු ගංජා නෑ සාරම් මන කියනවා. අපි තාත්තර කුණුහරුප කියලා පොලිස් කාර්යය බයින වැඩ ගම තාත්තා කිව්වා කතා කරන්න ඉගෙන ගන්න කියලා. ඊට පස්සේ සුදු මිටි පොලිස් කාර්යයක් හිටියා. තාත්තර එකක් ගැව්වා. ගැව්වම අනිත් එක්කෙනාලා ඩුවක් කොල්ලට තිබ්බා. මගේ ටීවී එකේ තමයි මේ මැරිච්ච අපේ අයියා හිටියේ. පොලිස් කාර්යය දෙන්නම යාට ගැහුවා. එයා ඇහුවා මොකටද ගහන්නේ කියලා. ඊට පස්සේ කිව්වා මේක කුඩු ගංජා දෙනවා. අපි කුඩු ගංජා ගෙනනවා නම් මහත්තයා අපි රස්සාව කරන්නේ නෑ නේද? 12ට පළවෙනි විදිය දුන්නකොට මේ මැරිච් එක්කෙනාගේ මේ පුතයි මායි දෙන්නම දිව්වා. මෙයාට තිබ්බ පාර මෙයා සිය නැතු වැටුණා. වැටිච්ච නිසා මෙයා බේරුණා. නැත්තම් මෙයා ගලුවටත් තිබ්බා. කොහමරි අමිසයි වෙන කෙනා ගතින් මහත්තයාව තල්ලු වුණා. ගල්ලන් ගැව්වේ නෑ තල්ලු වුණා. ඒකම මම තල්ලු කරනවාද? මොකද යා කියන්නේ කියලා ඉතින් එයාගේ මේ පැත්ත බලන්න හම්බුන්නේ නෑ. එන්න එකපාරට ගත්ත තියාගෙන වෙඩිවැදුණු පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මොවා අම්මා තනියම හරින්නේ නෑ ඔය ගමන පුතේ. අම්මත් ඔය පෙට්ටියටම එනවා පුතේ. ඒ සමග කලහකාරීව හැසිරුණු ප්‍රදේශවාසීන් අඟුලාන පොලිස් ස්ථානය අසලට රැස්වීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා. තත්ත්වය පාලනය කර ගැනීම සඳහා අඟුලාන පොලිස් ස්ථානය වෙත පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවීමට පියවරගෙන තිබුණා. අඟුලාන මන්සන්දියේ සිට ලුණාව දක්වා පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂාවක් යොදා තිබූ අතර අද උදෑසන වන විට තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කිරීමට හැකි වී තිබෙනවා. මොරටුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදු කළා. මේ අතර උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද ප්‍රදේශයේ නිරීක්ෂණයකට එක් වුණා. මෙයාව යාම සම්බන්ධව තාම සාධාරණ පරීක්ෂණ කරලා පොලිස් නිලධාරියා වරදක් කරලා තිබෙනවා නම් එයාට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න. ඒක මම වකීම ගන්න. මේ අවස්ථාවේදී මේ මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය කනගාටුව ප්‍රකාශ කරනවා. මේ සිද්ධියට අදාළව ආරක්ෂක ලේකම්තුමාගේ නියෝගය යටතේ වැඩ බලන පොලිස්පතිතුමා විසින් විශේෂ විමර්ශනයක් පැවැත්වීම සඳහා ගල්කිස්ස කොට්ටාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා. මෙහිදී මේ පොලිස් නිලධාරීන් යම්කිසි රාජකාරී පැහැරහැරීමක් විනය කඩකිරීමක් සිදු කර තිබෙනවා නම් ඒ පිළිබඳව විනයානුකූලව කටයුතු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පොලිස් නිලධාරීන් විසින් බලය ඉක්මවා කටයුතු කර තිබෙනවා නම් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත පොලිස්පතිතුමා විසින් නියෝග නිකුත් කර තිබෙනවා. දවසේ පුවත පිටිපන අවිගබඩාවේ තිබී හමු වූ පාතාල අවිතොගයට තවත් ගිනි අවි දෙකක්
සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වුණා. ඒවා හමු වී ඇත්තේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිවසකින්. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී තවත් උණ්ඩ තොගයක්ද හමු වී තිබෙනවා. මෙම T50 ගිනිඅවි දෙක ඊ රාත්‍රියේ 9:15ට පමණ හෝමාගම පිටිපන උතුර මහින්ද මාවත ප්‍රදේශීය පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිවසක සංගවා තිබෙදී සොයාගෙන තිබෙනවා. අදාළ පොලිස් කොස්තාපල්වරයා නාරහෙම්පිට පොලිස් ප්‍රවාහන කොට්ටාශයට අනුයුක්තව රියදුරෙකු ලෙස සේවය කරනු ලබන බව පොලිස් මුලස්ථානයේ නිවේදනය කළා. ගිනිඅවි සමග සැකකාර පොලිස් කොස්තාපල්වරයාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී T50 ගිනිඅවි සඳහා යොදා ගන්නා පතුරු 750ක් ද සොයාගෙන තිබෙනවා. ඒ හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ වැව්සරෝවක සංගවා තිබේදී. දැනට මෙම ගිනිඅවි පාතාල හෝ සංවිධානාත්මක හෝ වෙනත් අපරාධ කල්ලියක අපරාධ සඳහා භාවිතා කරාද ආධාර අනුබල දුන්නාද කාරණය පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. අදාළ සැකකාර පොලිස් නිලධාරියා දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන පොට්ට කපිල නැමැති සැකකරු සමග පැවති හිතවත්කමක් හේතුවෙන් ඔහුගේ ඉල්ලීම මත මෙම අවි සහ උණ්ඩ සංගවා තබාගෙන නැති බවට අනාවරණ වී තිබෙනවා. මේ වෙන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ නිලධාරියාගෙන් ප්‍රශ්න කරමින් විමර්ශන කටයුතු සිදු කරනවා. මීට පෙර අවස්ථාවකදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවටගත් ගිනිඅවි 12ට අමතරව ගෙන අනෙකුත් ගිනිඅවි වලින් දෙකක් බවට කරුණු අනාවරණය වී තිබෙනවා. මෙම ගිනිඅවි සොයාගත් ප්‍රදේශයට ආසන්න ස්ථානයක් වන හොමාගම පිටිපොන ප්‍රදේශයේ පිහිටි මෙම ව්‍යාපාරික ස්ථානයේ සංගවා තිබෙදී T50 ගිනිඅවි 11ක් සහ T81 වර්ගයේ ගිනිඅවියක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගත්තේ පසුගිය 29 වනදායි. ඒ විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට පත් වූ පොට්ට කපිල හෙවත් මඩපාතගේ කපිල කුමාර නැමැති අපරාධකරු ලබා දුන් තොරතුරු වලට අනුවයි. ඒවා මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලියක් සතුව තිබී සොයාගත් විශාලතම අවිතෝගය ලෙස සැලකුණු අතර ඒවා බූස්ස බන්ධනාකාරී රඳවා සිටින කොස්ගොඩ තාරක නම් පාතාල අපරාධකරුට අයත් ගිනිඅවි බවටයි සැක කෙරුණේ. ගිනිඅවි සම්බන්ධව කෙරුණු විමර්ශනවලදී අනාවරණ වූයේ මේවට සම්බන්ධ තවත් ගිනිඅවි 7ක් අතුරුදන්ව ඇති බවයි. ඒ අනුව අදාළ වෙළඳසැල තුළ තිබී සොයාගත් ගිනිඅවි 12ට අමතරව තවත් ගිනිඅවි 3ක් මේ වන විට සොයාගෙන ඇති නමුත් ගිනිඅවි 4ක් තවමත් අතුරුදන්. මේ අතර බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කල්ලි 25ක් පිළිබඳව එම පළාතේ සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර තිබෙනවා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී අනාවරණ වී ඇත්තේ අදාළ කල්ලිවලට සම්බන්ධ තවත් පුද්ගලයන් 388 දෙනෙකුද සිටින බවයි. එම සාකච්ඡාවේදී දැනුම් දී ඇත්තේ අදාළ ස්ථානාධිපතිවරුන් විසින් ඒ සම්බන්ධ ප්‍රගති වාර්තාවක් මසක් තුලදී ඉදිරිපත් කළ යුතු බවටයි. ජනමාධ්‍යවේදියෙකුට තර්ජනය කර බලපෑම් සිදු කිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව අද සමාව ඇද සිටියා. ඊයේ පෙරවරුවේ අධිකරණ පරිශ්‍රයේදී ඔහු ජනමාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා සිදු කළ අතර ඒ සම්බන්ධයෙන් පාර්ශව රැසක් විරෝධය පළ කළා. නඩුකටයුත්තක් සඳහා කොළඹ මහාධිකරණ පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී ජනමාධ්‍යවේදියෙකුට තර්ජනය කරමින් නියෝමල් රංගජීව පොලිස් පරීක්ෂකවරයා බලපෑම් එල්ල කරන ආකාරය තවත් මාධ්‍යවේදියෙකුගේ කැමරාවක සටහන් වූයේ මෙලෙසින්. පින්තූර කීපයක් ගනිද්දිම එතුමා ඇවිල්ලා මගේ කැමරාව උදුරගෙන උඹ කවුද මගේ පින්තූර ගන්න කියලා මගේ ෂර්ට් එකෙන් අල්ලගත්තා. ඊට මම කිව්වා මම ජර්නලිස්ට් කෙනෙක්. මාව බලෙන් ඇදගෙන ගිහිල්ලා පොලිස් පොයින්ට් එකට අරන් ඇවිල්ලා එයා ඇදගෙන හිටපු කෝට් එක ගලවලා මට ගහන සයිස් එකට මෙයා ආවා. මගේ හැඳුනුම් පතවක්වත් මට පෙන්වන්න එයා අවස්ථාවක් දුන්නේ නැහැ. මෙම සිදුවීම හෙලා දකිමින් ඊයේත් අදත් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. යම් සැකකරුවෙක් අධිකරණයට ගෙන එනකොට ඒක වාර්තා කරනවා. ඒක මේ රටේ අලුත් දෙයක් නෙවෙයි. හැබැයි මොකද අද වෙන්නේ? මේ මාධ්‍යවේදියා එනකොට ඒ පොලිසිය මහත්තයා ඡායාරූපයක් ගන්නකොට මොකද කරන්නේ? කොලර් එකෙන් ඇදගෙන ඇතුළට අරගෙන යනවා. මේ මහා දවල් අනිත් කැමරා ඉදිරිපිට. ඒ අයට මෙහෙම හැසිරීම සඳහා බලයක් ලැබුණේ කොහොමද? එයාට උසාවියට අපහාස කරා කියන චෝදනාවට නඩු දාන්න පුළුවන්. උසාවියට අපහාස කිරීම චෝදනාවට නඩු දැම්මන් පස්සේ එයාට අනිවාර්යයෙන්ම දෙවි කාල හිරේන සිද්ධ වෙනවා. ඒ නිසා මේ සිද්ධිය ආයි සාක්කිය උඩ නෑ. සාක්කිය නඩුකාරුන්නාංශමයි. ඒ හින්දා උසාවියට අපහාස කිරීම චෝදනාව මත අනිවාර්යයෙන්ම නඩු වැටෙනවා නියතයි. අපි සමගි ජන බලවේගය හැටියට මේ මාධ්‍යවේදියාට පහර දීමට තත් කිරීම, ඒ වගේම බෙල්ලෙන් අල්ලලා තල්ලු කිරීම මෙවැනි කටයුතු ඉතාමත්ම අකෘතඥ අමනෝජ්‍ය ක්‍රියා හැටියට අපි හෙලා දකින්න. පුළුවන් නම් අධිකරණයක් අභියසදී ඔහොම බෙල්ලෙන් අල්ලගෙන මාධ්‍යවේදියෙක් අරගෙන යන්න කැමරා ඉදිරිපිට නැති තැන කොහොම වෙයිද? මේ රංගජීවගේ රංගනයත් එක්ක මාධ්‍යවේදීන් පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් අපි පිළිකුල ප්‍රකාශ කරනවා රජයට. මේ අතර මාධ්‍යවේදියාට තර්ජනය කිරීම හෙලා දකින බව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය පවසනවා. පක්ෂ බහලේකම් අකිල විරාජ් කාර්යවස මහතා පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂය මෙරට මාධ්‍යවේදීන්ගේ නිදහස සහ
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ප්‍රමුඛ වී කටයුතු කරන බවයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් දියුණු කර තිබුණේ මෙවන් පසුබිමකයි. ඊයේ දිනේදී අවසනාවන්ත සිදුවීමක් සිදු වෙලා තිබෙනවා. අලුත්කඩේ උත්සාවි සංකීර්ණයේදී රාජකාරීමය වශයෙන් මාධ්‍යවේදියෙකුගේ කටයුතු වලට බාධා ප්‍රමුණවල තිබෙනවා. මෙම සිද්ධිය ආණ්ඩුවක් ලෙසත් හෙලා දකින අතර ඒ සඳහා අවශ්‍ය නීතිමය සහනයන් ලබා දීම සඳහා රජයේ ඍජුව මැදිහත් වෙලා ක්‍රියා කරනවා. දැනට පොලිස්පතිතුමාගේ නියමය පරිදි තමයි මේ විමර්ශනය ආරම්භ කර තිබෙන්නේ. ප්‍රකාශ සටහන් කිරීම ඊයේම සිදු කරනු ලැබුවා. ඊට අදාළව විමර්ශන කටයුතු සහ ඒ අවස්ථාවේ ස්ථානයේ සිටි එම සිද්ධිය ඇසින් දුටු අයගේ සහ ඊට අදාළ වීඩියෝ දර්ශන සහ ඡායාරූප පරීක්ෂා කිරීමෙන් පසු ඒ පිළිබඳව ගන්නා පියවර පිළිබඳව තීරණය කිරීමට නියමිතයි. පොලිස් නිලධාරියා විසින් කිසියම් විනයානුකූල වරදක් කර තිබේ නම් ඔහුට විරුද්ධව අවශ්‍ය කරන විනයානුකූල පියවර සහ අවශ්‍ය අනිකුත් පියවර ගැනීම සම්බන්ධ කටයුතු කරන පොලිස්පතිතුමා විසින් අවශ්‍ය උපදෙස් දීලා දෙනවා. ඉතාම අපක්ෂපාතීව සාධාරණ පරීක්ෂණයක් පවත්වලා වාර්තාවක් ලබා දෙන්න කියලා ඉවරලා සමුදාය නැත්නම් අඟහරුවාදා වාර්තාව එතුමාට ලබා දීලා අවශ්‍ය පියවර ගන්නවා. කෙසේ වෙතත් අද පසුරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව අදාළ සිද්ධිය පිළිබඳව මෙලෙසින් සමාව අයද සිටියා. එයාගේ පෙනුම මට සැකසහිත වුණා. මම ශනිකවම ක්‍රියාත්මක වෙලා මාධ්‍යවේදියා කියන කෙනාව මම බාරයට ගත්තා. ඔහුගෙන් මම හඳුනුම්පත ඉල්ලුවත් නමුත් ඔහු අධික ලෙස බය වෙලා හිටියේ. ඒ හින්දා මම ශනිකවම යාම එක්කගෙන ගියා පොලිස් මුරපොළට. ගිහලා මම ඒ ස්ථානාධිපතිවරයාට ඔහුගම විමර්ශනය කරන්න කියලා මම ගරු අධිකරණයට ගිහිල්ලා ආපහු ආවා. එහෙම ගැටුමක් ඇති කරන්න කිසිම අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. එතන උනේ අර ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයකදී ඇති වූ ප්‍රශ්නයක් මිස මාධ්‍යත් එක්ක මගේ එහෙම එකක් නැහැ. මට කියන්න තියෙන්නේ යම් අපහසුතාවයක් වුණා නම් මම අවංකවම කනගාටු වෙනවා. ඉතින් මම මේ සම්බන්ධයෙන් සමාව අයද සිටිනවා. උසස් පෙළ විභාගයේ ඔක්තෝබර් මාසය දක්වා කල් දමන ලෙස සිසුන් පිරිසක් අද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද මහනුවරට පැමිණි අවස්ථාවේ සිදු කළ මේ ඉල්ලීම අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යොමු කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මැතිවරණයට තරඟපදින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීමේ තවත් ජනහමු මාලාවක් පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපතිවරයා පළමුව සහභාගී වූයේ නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවටයි. ආරක්ෂා කරලා අපට නිදහසේ සෞඛ්‍යයෙන් මානසික ජීවිතයට පුළුවන් රටක් දී කරන්න ශක්තිය තියෙන්නේ රුහුණෙන් ආපු අපේ ඓතිහාසික රජ. අපේ ජනාධිපතිතුමාත් රුහුණෙන් ආපු ඓතිහාසික රජ කෙනෙක් අපි විශ්වාසයක් ලොකු බලාපොරොත්තුවක් අපට තියෙනවා. ඒ ශක්තිය යොදු බලය තුමාරුදායන්ටයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට පුණ්‍යෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ගම්පොළ දුම්රිය ස්ථානයේ අසල සංවිධානය කර තිබූ ජනහමුවට දෙක් වූ ජනාධිපතිතුමාට රැස්ව සිටි ජනතාවගේ උණුසුම් ප්‍රතිචාර හිමි වුණා. උඩුනුවර දවුලගල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජනහමුවේදී ජනාධිපතිවරයාගෙන් සිසුවියන් පිරිසක් මෙලෙස ඉල්ලා සිටියේ උසස් පෙළ විභාගය කල් දමන ලෙසයි. කාමයක දිල තීන්දුව කළා නෑ පොතේ. කොහොම හරි ඔයගොල්ලන්ට පොඩි කාලේ දෝන්නේ. අපිට මේ ටිකක් කරන්ටයි බොම්බ හොඳයි පරිදි කාලේ සාධාරණයක්. කොයි කාලේද? ඔක්තෝබර් වගේ. සැප්තැම්බර්. අනතුරුව ජනාධිපතිවරයා එක් වූයේ කඩුගන්නාව නගර සභා ක්‍රීඩාංගණය අසල තිබූ ජනහමුවටයි. බෝගම්බර බන්ධනාගාරයේ ඉදිරිපිට පැවැත් වූ ජනහමුවට එක් වූ ජනාධිපතිවරයාට එහිදීද ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාර හිමි වුණා. අනතුරුව ජනාධිපතිවරයා එක් වූයේ අම්පිටිය මහජන ක්‍රීඩාංගණයේ තිබූ ජනහමුවටයි. විදුලි බිල හේතුවෙන් ජනතාව අපහසුතාවයට පත්වීමට කිසි විටකත් ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මාතර නූපේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ජනතාවට වඩාත් සහනදායී යෝජනා කිහිපයක්ම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වී ඇති බවයි. මෙවර මහමැතිවරණයට මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ වදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජනහමුවක් මාතර නූපේ ප්‍රදේශයේදී පැවැත්වුණා. රට පාපස්සට ගියා. ආර්ථිකය කඩාවැල් වර්ධන වේගයේ 1.9ට වැටුණා. ණය දෙගුණ කරගත්තා. ලොකුට අපි ණය ගත්තා. අපි ණයක් ගත්තා නම් ඇහැට පේන්න තියෙනවා වැඩ. අපි ණයක් ගත්තා බොන්තොටු බලක් හැදුවා. ණයක් ගත්තා වරායක් හැදුවා. ණයක් ගත්තා අධිවේගී මාර්ගයක් හැදුවා. මේ හැම ණයක් තුලම අපි වැඩක් කරලා තියෙනවා. හැබැයි න්යාල ණය අරගත්ත කර වැඩේ මොකද්ද? කරපු වැඩක් නැහැ. පාස්තු ප්‍රහාරය නිසා 250කට වඩා මැරුණා. 500 ගාණක් තුවාල ලැබුවා. මේකට ඉඩ දුන්නා. දිනේ කිව්වා
වෙලාව කිව්වා, නම කිව්වා, ඩෙන්ටි කාඩ් එකේ නම්බරේ කිව්වා, පින්තූරේ කිව්වා. මේ සියල්ලම එව්වා. මොකද මේකට කරේ? එයාලා බොහොම සතුටින් හිටියා. දැන් කොමිසම ඉදිරියේ කියවෙනවා. ඒ කොමිසම ඉදිරියේ කියවෙන සාක්ෂි දිහා බැලුවම අත්වශයෙන්ම අපිට පුදුමයි. නිකාම් වචන කියනවා 5000 දෙනවා ගොත් එයා කියනවා 60000ක් දෙනවා. කවුරුහරි කියලා දෙනවා කරන්න බැරි වැඩක් කියලා. එතකොට ඒ බාලයා කිව්වා 25000ක් දෙනවා කියලා. ඊට පස්සේ ඒක කිව්වා ඒකත් දෙන්න බැරි වෙයි කියලා. එයා මං කියනවා 20000ක් ඒක නම් අඩු කරන්න බෑ කිව්වා. මිනිස්සුන්ට බොරු වරකට හරි කියන්න ඕන කියලා ඉතින් 20000ක් දෙනවලු. කොහෙන්ද දෙන සල්ලි? අප්පුච්චිගෙන් දෙන සල්ලිද? පොකට් එකකින් දෙන සල්ලිද? අපිට දෙන්න පුළුවන් නම් දෙන ඔක්කොම දෙනවා. ආයිත් ඒකේ කිසි ගැටලුවක් නැහැ. දැන් අපි විදුලිය පිළිබඳව කැබිනට් මණ්ඩලයෙන් පාර දුන්නා. ඒ ගැන තීන්දුවක් ගන්න. යෝජනා ඒවල තියෙනවා එක එක අය එක එක ඒවා කියනවා 125 අඩු කරන්න. තාකත්යක් කියනවා 130ක් අඩු කරන්න. මම කිව්වා නෑ. පෙබරවාරි ගෙවපු ගානක් තියෙනවනේ. ඒ කියන්නේ කොරෝනා නෑනේ. පෙබරවාරි මාසේ මාර්තු අප්‍රේල් ගෙවන්න තියෙනවා. පෙබරවාරි බිල ගෙවන්න. සාධාරණයිනේ. ඊට වඩා අඩු කරන්න බෑනේ. වැඩිපුර ගාන තියාගන්න ඔයාලා. කොරෝනා දෙවැනි රැල්ලක් මතුවහොත් රජය ඊට වගකිව යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අකුරසේ පැවති ජනහමුවකට එක්වමින්. අද වෙන විට දෙවෙනි කොරෝනා රැල්ල අපි කියපු මේ බරපතල තත්ත්වය අවාසනාවකට වගේ නිර්මාණය වෙලා තිබෙනවා. මේ ඇත්තොන්ගේ ඔළුවේ තියෙන්නේ මොකද්ද? කොරෝනා දෙවෙනි රැල්ල නෙවෙයි තුන්වෙනි රැල්ල නෙවෙයි රැලි 10ක් ආවත් කමක් නැහැ. ඒගොල්ලන්ට ඕන අර 3න් 2 ගන්න. මේ දෙවෙනි කොරෝනා රැල්ලට මේ වර්තමාන රජය 100ට ලක්ෂ වාරයක් වග කියන්නට ඕන. අද ලෝකයේ ආර්ථික අවපාතයක් ඇති වෙලා තිබෙනවා. මේ කඩාවැටුණු මොහොතේ වෙනත් රටවල් වල රාජ්‍ය නායකයෝ තමන්ගේ ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා විශාල වැඩ කොටසක් කරනවා. ජනතාව අතට මුදල් ලබා දෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් ෆිස්කල් ස්ටිමියුලස් පැකේජ් එක අපේ දේශික ආර්ථිකයට ලබා දෙන්නට ඕන. සල්ලි ලබා දුන්නාම ක්‍රම තුනක් ක්‍රියාත්මක වෙයි. එක්කෝ පාරිභෝජනය ඉංග්‍රීසියෙන් කියන්නේ කන්සම්ප්ෂන්. එක්කෝ ඉතිරි කිරීම ඉංග්‍රීසියෙන් කියන්නේ සේවිංග්ස්. දැන් ලෝකයේ ඔහොම කරනකොට මූල්‍ය ශක්තිය ලබා නොදෙන එකම රට අපේ රට. ජනතාවට ලබා දිය යුතු සහන පිළිබඳ කැබිනට් මණ්ඩලයේ තීරණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ කිරුළපන ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. ගිය සිකුරාදා මං මැද කොළඹදී කිව්වා අපි සහනයක් දෙනවා කියලා. ඔන්න සතියක් යන්න ඉස්සෙල්ලා කැබිනට් මණ්ඩලයෙන් කියනවා අපි සහනයක් දෙනවා ඒකක 90ක. මං ඊයේ මහරදී කිව්වා මොනවාටද ඒකක 90ක්? ඇයි ඒකට සීමා කරන්නේ? අපි එහෙම සීමා කරන්නේ නැහැ කියලා. ඔන්න අද උදේ පත්තරේ කියනවා ජනාධිපතිතුමා කියලා සලකලා බලන්න ඒකක 120කට සහන දෙන්න. මං අහන්නේ 120ට සීමා කරන්නේ. පළමුවෙන්ම දෙන්න පුළුවන් සහනේ තමයි ලෝකේ තෙල් මිල අඩු වෙලා. ඒ වාසිය දෙන්න මේ පාරිභෝගිකයන්ට. ඒකේ වාසිය දැන් ආණ්ඩුව ගන්න. මං පටන් ගත්ත නිසා පළවෙනි සහනේ එනවා. ටිකක් බලන්න ඉතින් බලේ නැතුව මේ සහනේ දුන්නා නම් අගෝස්තු 5 වෙනිදා අපිට ආණ්ඩුව දෙන්න. ඊටු සහන ටික ගෙදර ආර්ථිකය හදන එක අපි කරන්නම්. ආදායම වැඩි වෙලාද අඩු වෙලාද? බින්දුවට බැස්සා. අතක 77 ජයාජයවද මැතිතුමා ආවේ ගම අර විවෘතාත්‍ය කරා. ඊට ඉස්සෙල්ලා දවස් දෙක අපි බත් කෑවේ නෑ. පාන් ගන්න පොලිමේ ඉන්නවා. පළවෙනි කණ්ඩායමට පාන් හම්බුණා, දෙවෙනි කණ්ඩායමට ගුල්ල එක්ක පාන් හම්බුණා, තුන්වෙනි කණ්ඩායමට ගුල්ල හම්බුණා. ඔය කාලේට ආපහු යන්න ඕනද? මේ ආණ්ඩුව බංකොලොත්. මං හරි මෙතනින් ඉවත් වෙලා ගියොත් මටත් බෑ විශ්ව විසඳන්න. මේක ඇතුළේ ඉඳගෙන කරන්න ඕනේ. මේ දේවාලේ අපි ඔක්කොම ඉන්න ඕනේ. දේවාලෙන් පිට වුණ මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ. අන්න ඒක මතක තියාගන්න. ඉතින් අපේ අයට කියන්නේ මේකයි නියම පක්ෂය. අපි වෙනත් පක්ෂයට සරණ දුන්නා කියලා දැන් මේ මිනිස්සු ගහ කපන්න හදන. තවත් ඒවා මං කියන්න වැඩක් නැහැ. ජනාධිපතිවරයා MCC ගිවිසුම අත්සන් නොකරන්නේ නම් ඒ බව ඇමරිකානු තානාපතිනියට ලිපියක් මගින් හැකිනම් දන්වා යවන ලෙසට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පිළියන්දල පැවති ජනහමුවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. MCC කිව්සම යලි අස්සම් කරන්න හදනවා. ගෝඨාභය රාජපක්ෂ මේක අස්සම් කරන්නේ නැත්තම් කරන්න තියෙන එක දෙයයි. මා මේ දේ ඉල්ලන මාධ්‍ය නාලිකාවලින් දාන්න කියලා. එතුමාට මේක ඇහෙන්නේ නැති නිසා. දාගිත් දන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඔබතුමා MCC කිව්සම අස්සම් කරන්නේ නැත්තම් ඔබතුමාට කළ හැකි වන්නේ හෙට දිනේ ඇමරිකන් තානාපතිතුමිය අමතලා ලිපියක් ලියලා යවන්න. MCC කිව්සම පිළිබඳ මෙතෙක් කිරුණු සාකච්ඡා මෙතනින් අවසానයි. අපිට ආධාරයක් දෙන්න ලබාපු දීපයකට බොහොම ස්තුතියි. හැබැයි ඒ ආධාරයට අපේ රටේ විශාල ඉඩම් සම්පතක් ඔබ පවර ගන්නවා. ඒකට අපි එකඟ නැහැ කියලා හෙට ලියුම යවන්න කියන. මේක ඉවරයි. යවන්නේ. ඒ අස්සම් කිරීමේ බලාපොරොත්තු තිබෙනවා. අද රනිල් සජිත් කියන දෙන්නම ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඇප පිට. එක්සත් ජාතික පක්ෂ ලැයිස්තු වරගෙන SP අගන තුන් දෙනෙක් තෝරන එක්කෝ
සමෘද්ධි මුදල් හොරකම් කරපු සමෘද්ධි මුදල් නාස්ති කරපු දයාගමගේ සමෘද්ධි මුදල් වලින් ලක්ෂ 3000 පෝස්ට් ගන්නකොට මම පාර්ලිමේන්තුව නැගිටලා ඇහුවා දයාගමගේ මේ රටේ සමෘද්ධි දායකයන්ගේ ලක්ෂ 3000ක පෝස්ට් ගහපු එක වැරදි නේද කියලා. දයාගමගේ කියනවා 3000 මොකද්ද කියනවා ලක්ෂ. ඒ නිසා මේ සියල්ලගෙන් පෙන්눔 කරන්නේ මොකද්ද අපි දැන් වෙනස් වෙන්නේ. ඒ වගේ වෙනස් වෙන කොහොමද? එක්සත් ජාතික පක්ෂෙට ඔය සජිත් ප්‍රේමදාස මහත්තයා හිතන්නවා. දැන් මාලිමාව කිව්වහම ගොඩක් අය මාලිමාවේ නම දන්නවා හැඩේ දන්නවා අඩුයි කියලා කියනවා නේද? කියනනේ. ඒතර මාලිමාව නම් දන්නවා මොන වගේද කියලා. දැන් අපි පේන්න ඕනේ නේද? මේ තියනවා නේද? ජනතාවගේ දිලිඳුකම ප්‍රයෝජනයටගෙන බලය ලබා ගැනීමට උත්සාහ කරන දේශපාලඥයින්ට මෙවර මැතිවරණයේදී බලය ලබා දීම සුදුසු නොවන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් පවසනවා. උණුසුම් වන දේශපාලන වේදිකාවේ පළ වූ තවත් අදහස් කිහිපයක් දැන්. අපේ රටේ දේශපාලකයෝ තාමත් මිනිසුන්ගේ සංවේදී නිල කියලා අල්ලන්නේ මිනිසුන්ව ගෙන නොයුතු තැන්වල. නිදර්ශනයක් හැටියට එක දේශපාලන කණ්ඩායමක නායකයෙක් කියනවා අපි මිනිසුන්ට සල්ලි දෙනවා. මම දන්නේ මැතිවරණ කොමසාරිස්තුමා සල්ලි දුන්නාම ඒක මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් නෑ. සල්ලි දෙන්නම් කියලා පොරොන්දු වෙන එක මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් නෙවෙයිද කියලා. දේශපාලකයෝ කියලා කියන්නේ මේ මිනිසුන්ගේ දුප්පත්කම දඩමීමා කරගෙන මිනිසුන්ගේ අහිංසකකම් ප්‍රයෝජනයට අරගෙන පාලනයට එන්න මිනිසුන්ට සල්ලි දෙන්නම් කියන තක්කඩි જાතියක් නම් ඒ දේශපාලනේ මේ රටෙන් අතුගාලා දාන්න ඕන. පෞගේ අවුරුදු 4මාර මේ රට විනාශ කරපු කාණ්ඩේ මාධ්‍ය සාකච්ඡා තියලා කියනවා අපිට 3-2ක් ගන්න බැහැ. මම කරන අභියෝගය තමයි පුළුවන් නම් ඔය සජිත්ලා රනිල්ලා දෙගොල්ලම එක්ක අහුවෙලා 3-1ක් ගන්න. ගමේ විතරයි UMP ශ්‍රී ලංකා කියලා දෙකක් තියෙන්නේ උඩ නම් තියෙන්නේ එකක්. මහින්දගේ ආණ්ඩුව කාලේ රනිල්ගේ කට්ටිය මහින්දට 3-2 හදාගන්න දුන්නා. රනිල්ගේ ආණ්ඩුව කාලේ මහින්දගේ කට්ටිය රනිල්ට දුන්නා. ඔය නිමල් සිරිපාල ඇමැතුමා ඔය ඩිලාන් පෙරේරා රනිල්ගේ ආණ්ඩුවේනේ හිටියේ. රැස්වීම් නෑ, කැන්වසිම් නෑ, සාකච්ඡා නෑ. අර ඩයිනමෝ එක හොඳයි කියපු, එන්ජිම හොඳයි කියපු, ගියර් පෙට්ටිය හොඳයි කියපු සජිත් ප්‍රේමදාස මහත්තයාත් අපේ වගේ පළාත්වල නම් පේන්නවත් නෑ. මේ ආණ්ඩුව කිව්වනේ ආර්ථිකය ෆේල් වුණාට කොරෝනා එක පාස් කියලා. දැන් ආර්ථිකෙත් ෆේල්, කොරෝනා එකත් ෆේල්, සමාජයක් වශයෙන් ෆේල්. ඉතින් මොකටද ආයේ ඡන්දෙ ඉල්ලන්නේ? ඇත්තම කතාව එක්සත් ජාතික පක්ෂයටවත් දුරකථනයටවත් අද ජනතාව විදිහට යන්න බෑ ගියොත් බැනුම් ආලා එළවනවා. මුලින්ම ගහගත්ත සිරිකොත අල්ලගන්න. දැන් කියනවා අපිට කොළ පාට ඕන. පාට නෝනලා පාට හොයාගන්න බැරුව එහෙට මෙහෙට යනවා. මොකද්ද මේ මාස 4 කරේ මේගොල්ලෝ? කරපු එක දෙයක් කියන්න පුළුවන් නම් අපි සුළුතර ආණ්ඩුවක් තියාගෙන එදා දිනසීයෙන් තමුන්නාසලට සහන කීයක් දුන්නද කියන එක මතක් කරගන්න මිත්‍රවරුනි. අපේ එක්සත් ජාතික පක්ෂ තුට්ටු දෙකට වටලා කඩලා නැති කරලා දැන් අපි දුන්න වාසිය ඒගොල්ලෝ වාසියක් බවට පරිවර්තන කරන්න හදලා රටටම කියනවා ඒගොල්ලෝ හදපු ආණ්ඩුවක් කියලා. මේ හදපු ආණ්ඩුවේ පොඩි නට් එකක් තමයි ඒ. අපි බොහොම හොඳයි එක විදියකින් මෙවැනි කට්ටිය තල්ලු කරලා පක්ෂයක් සුද්ධ වෙලා තියෙනවා. එකට ඉන්නකොට හම්බුනේ 51. දැන් දෙකට කැඩිච්චම ඒ පක්ෂයෙන් කොටසක් පක්ෂයෙන් ඉවත් වෙනවා. එතකොට අපිට 153ක් එනවා. ඒ නිසා නිකන් ඉර හඳ පායනවා වගේ අපි 3-2 බලය ගන්නවා අන්තවාදීන් නැතුව. කිසිදු අන්තවාදයකට යට කරන්න බැරි බලයක් දෙන්න අපට. අන්න එතකොට අපි ආණ්ඩුව ලව්ව වැඩ කළා දෙන්න. සජිත් ප්‍රේමදාස මහත්තයා පොඩි කාලෙකට විපක්ෂ නායක වෙලා හිටියනේ. මගේ අම්මෝ ඒ කාලේ ඇත්තටම ගත්තොත් මේ පාර්ලිමේන්තුව විසිරෝප එකමයි හොඳ. එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාසගේ විකාර බල අපි පාර්ලිමේන්තුවේ ඉන්නට ඕන. මේ රට බේරගන්න ඇත්ත දේශප්‍රේමී කණ්ඩායම පාර්ලිමේන්තුවේ ඉන්නට ඕන. ඇමති කට්ටක් ගත්තට පස්සේ දේශප්‍රේමී යට යන්නගේ වැඩක් නැහැ. පාස්කුවිරදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොලකර වූ සහරන් හෂීම් ඇතුළු අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් රැසක් හෙළි වූ අම්පාර සයින්තු මරුදු ප්‍රදේශය අද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසන ජනපති කොමිසමේ නිරීක්ෂණයට ලක් වුණා. ඒ මෙතෙක් කොමිසම හමුවේ අනාවරණ වී ඇති තොරතුරු විමර්ශනය කිරීම සඳහායි. පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසමේ නිලධාරීන් අද අම්පාර දිස්ත්‍රික්කයේ සංචාරකයන් නිරත වුණා. විශේෂයෙන් සහරාන් විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරගත් ස්ථානය, ඒ වගේම සහරාන්ගේ පුපුරන ද්‍රව්‍ය තිබූ ස්ථානය සහ ඔවුන් ලැබුම්ගත් ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා අද මෙම නිලධාරීන් අම්පාර දිස්ත්‍රික්කයට පැමිණ තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 10ට පමණ නින්දවූර් ප්‍රදේශයට පැමිණි ජනපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ඇතුළු සමාජිකින් ප්‍රථමයෙන් නිරීක්ෂණයට ලක් කළේ ඉකුත් වසරේ අප්‍රේල් මාස 26 වෙනිදා සහරාන්ගේ සහෝදරයා වන මොහොමඩ් රිල්වන් ඇතුළු පුද්ගලයන් 17 දෙනෙක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් එල්ල කරගත් සයින්ද මරුදු බොලිවියානු ගම්මානයයි.
පැය දෙකකට ආසන්න කාලයකින් පසු කොමිසමේ නිලධාරීන් නින්දවෝරු ගම්මානයේ සහරන් හෂීම්ගේ අන්තවාදී අනුගාමිකයන් රැඳී සිටි නිවසක් ඇතුළු දේපළ රැසක්ම නිරීක්ෂණයට ලක් කළා. ඉන් අනතුරුව ජනපති කොමිසමේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වූයේ ඉකුත් වසරේ අප්‍රේල් මාස 26 වන දින මරාගෙන මැරෙන බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා වෙඩි බෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සහ IS ලාංඡන සොයාගත් සමන්තුරේ සෙන්නල් ග්‍රාමම්හි සුඛෝපභෝගී නිවසයි. අප වාර්තාකරු සඳහන් කළේ පැය 4කට ආසන්න කාලයක් සමන්තුරේ ප්‍රදේශයේ ස්ථාන ජනපති කොමිසමේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වූ බවයි. පාස්කු ප්‍රහාරයේ විමසන ජනපති කොමිසමේ නිලධාරීන්ට අමතරව රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් මොන්රාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ අම්පාර වැඩ බලන පොලිස් අධිකාරීවරයාද මෙම නිරීක්ෂණ චාරිකාවට එක් වී සිටියා. පොලිස් මද්‍ය විනාශ කාර්යාංශයේ නිලධාරීන් අධිකරණයේ හමුවේ වැරදිකරුවන් වුවහොත් ඔවුන්ට මරණ දඬුවම ලබා දිය යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා මහරගමදී පවසනවා. ජාතික නිදහස් පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් තරුණ සමුළුව අමතමින් ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ඒ සම්බන්ධයෙන් පසුබට නොවන ලෙසයි. දැන් බලන්න නාකොටික් එකනේ කුඩු අල්ලන්නේ කුඩු බෙදන්නේ. ගොඩාගේ ජනාධිපතිතුමා වගේ කෙනෙක් හිටියේ නැත්තම් රාජ් පොලිසියට ඒ නිදහස දුන්නේ නැත්තම් කවදාකවත් නාකොටික් එක අල්ලයි. ඕක එනවා පාපිස්සයට යනවා. මම නම් ඉතා ඕනෑකමින් නැවත නැවතත් මේක කියනවා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා යම් විදියකට ඔය නාකොටික් එකේ නිලධාරීන්ට අධිකරණයෙන් දුන්නොත් මරණ දඬුවම අනිවාර්යෙන් ජනාධිපතිතුමනි ඒ මරණ දඬුවමට නම් අස්සර ගහන්න ඕන යුනිෆෝම් එක ඇඳගෙන මේ රටේ තරුණ පරම්පරාව වනසන මත්ද්‍රව්‍ය ව්‍යාප්ත කරන්න ඉඩ දීලා බලන් ඉන්න බැරි නිසා 2015 දී වරද්දගත්තට 2019 දී වැරදුනේ නැත්තේ නිසා 2019 තීරණය වැරදිච්ච තීරණයක් නොවන නිසා ඒක නිවැරදි තීරණයක් නිසා අද අපි නිවැරදි ප්‍රතිඵල භුක්ති විඳිනවා සහරාන්ලගේ කල්ලි එක පිට එක පිටිපස්සේ හිටපු අය අත්තරංගුවට ගැනෙනවා බුද්ධ්‍යංශ සක්‍රිය වෙනවා රාජ්‍ය බල ගැන්වෙනවා ආනයන ආදායම වැඩි වෙනවා අපට එන වියදම අඩු වෙනවා මේඩ් ඉන් ශ්‍රී ලංකා යුගයක් කරා මේ රට ගමන් කරමින් තිබෙනවා මේ රටේ ජීවත් වෙන අපි මේ පොළොවට හරියට මුල්ලද ගත්තොත් ඉතුරු ජයග්‍රහණ ප්‍රතිඵල ලබන්න අමාරු වෙන්නේ නැහැ ජාතිකත්ව මනස සහිත ජනනායකයන්ගෙන් පාර්ලිමේන්තුව පිරවීමෙන් පමණයි මේ රටත් දැයත් සුරක්ෂිත වෙන්නේ අවදානමෙන් ගැලවෙන්නේ දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. හිරු අභිමානවත් 22 වන සංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක් ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ ලබා දුන් දැවැන්තම මුදල් තයාගේ දිනා ගැනීමට දැන් ඔබටත් අවස්ථාව හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් ලක්ෂ 220ක් තිලින කෙරෙන හිරුට 22යි දවස් 22කින් දසලක්ෂපතියන් 22යි වැඩසටහනේ 8 වන ජයග්‍රාහිකාව බවට පත් වූයේ මාතලේ දිස්ත්‍රික්කයේ වහකෝට්ට ප්‍රදේශයේ පදිංචි සංජීවනී ජයසේකර මහත්මියයි. ඉතින් ඊයේ රාත්‍රියේදී හිරු ටීවී එකේ ඔබ නම යනකොට දැනු සතුට මොන වගේද කියලා දැනගන්නට කැමතියි. ඇත්තටම මට හරිම සතුටුයි. මම හිරු ටෙලිපෙරේ පටන් ගත්ත දායින්දා SMS කරා. මගේ නම තිරේ දිස් වෙන වෙලාවේ මට කියා ගන්න බැරි සතුටක් ඇති වුණා. දවසින් දවස එක එක්කෙනා ජයග්‍රහණය කළා දැක්කම මාත් අදිෂ්ඨාන කරගත්ත කොහොම හරි මේ ජයග්‍රහණය මම ගන්නවා කියලා. ඊයේ රාත්‍රියේදී හිරු ටෙලිපෙරේ නරඹා රුපියල් දශලක්ෂයක් ජයග්‍රහණය කරන්න සජීවනී මහත්මියට ඔබට හැකියාවක් ලැබෙනවා. අපි සූදානම් ඒ දශලක්ෂයේ මුදල් ත්‍යාගය පැය 24ක් යන්නට කලින් ඔන්න ඔබේ දෑත්වට ලබා දෙනවා. දැන් නම් කොහොමවත් කතා කරගන්න බැරි වෙයි. ඇත්තටම හරිම සතුටුයි. මම හැමෝටම කියන්නේ හිරු ටෙලිපෙරහැර බලන්න, ප්‍රශ්න වලට හරි උත්තර SMS කරන්න, කරලා මං වගේම ජයග්‍රාහකයෙක් වෙන්න. ඒ වගේම මං ස්තුතිවන්ත වෙනවා හිරු ටීවී එකේ සභාපතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට මේ වගේ තෑගි මුදල් අපිට ලබා දෙනවාට. මේ තමයි මගේ ජීවිතේ මට ලැබුණු ලොකුම තෑග. සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 7:30 සිට රාත්‍රී 9:55 දක්වා හිරු ටෙලිපෙරහැරේ විකාශය වන මහවිරු පණ්ඩු අකුරු මැකීන අහස්මාලිගා ආදරීමං ආදරේ ටෙලිනාට්‍ය විකාශය වන අතරතුර එක් ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ප්‍රශ්නවලට අදාළ නිවැරදි පිළිතුරු ලබා දීමෙන් දසලක්ෂපතියෙකු වීමේ අවස්ථාව මෙලෙස හිරු ටීවී ඔස්සේ හිමිවනවා. හිරුට 22යි දවස් 22කින් දසලක්ෂපතියන් 22යි
අම්බලන්ගොඩ කහව මංසන්දියේ සිට හික්කඩුව තෙල්වත්ත දක්වා කොටසේ කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයට මුහුදුරල කඩා වැදීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වූ අතර අද පස්වරුවේ සිට එහි සැහැල්ලු වාහන ධාවනය නවතා දමා තිබෙනවා. මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයේ අවන්හලකට කිසියම් පිරිසක් පුපුරන ද්‍රව්‍ය සහිත පාර්සලයක් විසිකර දමා පලා ගොස් ඇති අතර ඒ පුපුරා යාමෙන් එහි දේපල වලට හානි සිදුව තිබෙනවා. අවිස්සාවේල්ල කර්මාන්තපුරෙන් ඉවතලන අන්තරායකර රසායන ද්‍රව්‍ය අඩංගු බවුසර 10ක් මාදම්පිටිය මලාප වාහන පොම්පාගාරය වෙත රැගෙන ආ අවස්ථාවේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සිය භාරයට ගත්තා. කලක සිට සිදු කරගෙන ගොස් ඇති මෙම ජාවාරම පිළිබඳ ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා එම රථ ග්‍රෑන්ඩ් පාස් පොලිසිය වෙත බහර දී තිබෙනවා. හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් නිමවට පත්වනවා. පැත්ත නොගත් ඇති දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න තිරේ දිස්සන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු SMS ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. හෙට මධ්‍යහන ප්‍රධාන පොත් ප්‍රකාශයත් සමගින් යලිත් හමු වෙමු. සුබ රාත්‍රියක්.